මහා කරුණාවෙන් මහා කරුණාවෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල වර්ගයේ සඳහන් වන 9 වෙනි ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ සුමන කියන මාලාකාරයා අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ.
තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. සතුට වැඩෙන දෙයක් කිරීම හැම මොහොතකම සැපයට හේතු වන්නක් බැවින් එය යහපතක්ම වන බව මේ ගාථා රත්නයේ සරල තේරුමයි. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ මේ සුමන කියන මල් සැපයුම් කරු සෑම උදෑසනකම බිම්බිසාර මහරජුරුවන්ට සමන් මල් නැලි 8ක් අරගෙන යනවා. ඒක හැමදාම එයාගේ රාජකාරිය. ඒ සඳහා નિયમિત අවශ්‍ය ප්‍රමාණයට මිල මුදල් ලැබෙනවා. එක දවසක් සුමන මලුත් අරගෙන රාජමාලිගාවට යන්න පිටත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් පිරිවරාගෙන එදා උදෑසන පිණ්ඩපාතයට පිටත් වුණා. එදා භාග්‍යතුන් වහන්සේත් එක්ක භික්ෂූන් වහන්සේලා 500ක් විතර හිටිය කියලා සඳහන් කරනවා. සුමන මලුත් අරගෙන රජමැදුර දිහාට ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ අතරමඟදී සුමන විසින් දැක්කා. අප්‍රමාණ බුද්ධ ලීලාවෙන් වේළුවනාරාම සුගන්ධ කුටියෙන් එළියට බැහැලා ලෝක සත්වයාට අනන්ත අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට අවතීර්ණ වෙනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව, ආර්යයන් වහන්සේලාගේ දයාව, අනුකම්පාව මෙතෙකයි අපට සීමා කරන්න බෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට ඔබේ මගේ ආහාර පාන කොහොමත් අවශ්‍යම නැහැ. උන්වහන්සේලාට 이르දියෙන් දානේ සපය ගන්නත් පුළුවන්. දෙවි බඹුන් දන් දෙන්න නිරන්තරයෙන් සූදානම්. 이르දියෙන් දානේ සපය ගන්නෙත් නැතු, දෙවියන්ගේ දානෙට විශේෂ තැනක් දෙන්නෙත් නැතු, ගයක් ගානේ පිණ්ඩපාතේ වඩිනකොට සමහර අයගෙන් දොස්බස් අහන්න ලැබුණත් ඒ එකක්වත් මායිම් නොකර උන්වහන්සේලා පිණුසිඟා වැඩි ලෝක සත්වයාට තියෙන අනුකම්පාව නිසාමයි. 이르දියෙන් මවාගෙන ආහාර වැළඳුවා නම් ඔබ මම කාට දන් දීලා මේ සංසාරේ දුප්පත්කම නැති කරගන්නද? සසර භවභෝග සම්පත්වල හිගය නොදැනෙන්න, ලෞකික අවශ්‍යතාවල්, නිවන් දකින්නතුරු එදිනෙදා අවශ්‍ය දේවල් දුකක් නැතුව සම්පාදනය කරගන්න ආර්යයන් වහන්සේලාට දම්පැන් පූජා කිරීම අත්‍යවශ්‍යයි. ආර්යයන් වහන්සේලාට කියහම ආර්ය නූනායට දන් දෙන්න එපා කියන කාරණාවක් එහෙම නෙමෙයි සඳහන් කළේ. දානය මේ ශාසනයේ කොච්චර උතුම්ද? දානය මොනතරම් සුළු තැනින් පටන් ගන්න පුළුවන්ද කියන කරුණු දක්ඛින විභංග සූත්‍රවල දේශනා කරලා තියෙනවා. අපේ පින්නතුන් අහලා තියෙනවා, දන්නවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වෙනකොට සමහර දවස්වලට හුදකලාව තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බව හඳුනගන්නවත් බැරි වෙන්න පිණුසිඟා වඩින අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂ අවස්ථාව විශේෂයෙන් තනියම ගිහිල්ලා කෙනෙකුට පිහිට වෙන්න තියෙන අවස්ථාවක්. වාගේ අවස්ථාවන් වල භාග්‍යතුන් වහන්සේ බුද්ධ ලීලාවෙන් තරව වැඩම කරලා තියෙනවා. තවත් බොහෝ අවස්ථාවන් වල අදිෂ්ඨාන කරලා අපරිමිත බුද්ධ ලීලාව විහිදවා ලක්ෂ ගණන් කෝටි ගණන් ලෝක සත්වයා දෙවි බඹුන් ඇතුළුව ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත් කරවමින් පිණ්ඩපාත වඩින වෙලාවලුත් තියෙනවා.
එදා සුමනට මුණගැහෙන භාග්‍යතුන් වහන්සේ අපරිමිත බුදු සිරිය විහිදවාගෙනම පිණ්ඩපාතේ වඩිනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ බුද්ධ ලීලාවෙන් මගට අවතීර්ණ වෙනකොට ස්වභාව ධර්මයේ සුවිශේෂී වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ වඩින මාවතේ උස්තැන් මිටි වෙලා මිටි තැන් ඉස්සෙනවා. වලවල් ගොඩලි මොකවත්ම තියෙන්නේ නැහැ. ඊටාම සමතලා වුණ පොළොවක් තියෙන්නේ. ඒක සුවිශේෂී ලක්ෂණයක් සිදුවීමක්. වලාහක දෙවියෝ වැස්ස වලාහක දෙවියෝ වඩින මාවතේ ඊටා පොඩි වැස්සක් වැහැගෙන යනවා. පාර තෙමිලා දූවිලි නැගින එක නැති වෙනවා. දෙපස තනකොළ තෙමිලා සුවිශේෂී නැවුම් බවක් රැඳ වෙනවා. වාතවලාහක දෙවියෝ ඒ පාර දිගේම සුළං හමලා පාර තියෙන කොළ රොඩු ඔක්කොම අයින් කරනවා. වලාහක දෙවියෝ නැවත සූර්ය රශ්මිය භාග්‍යතුන් වහන්සේට ගත දැවටෙන්න නොදී බලාකුලින් වියම් බඳිනවා. ගස්වල දෙපස පිපිලා තියෙන මල් බුදුරජාණන් වහන්සේ වඩිනකොට පාරට නැමිලා ගස්වල අතු අග තියෙන මල් පෙති මහ පොළොවට හරියට මල් පාවඩ දැම්ම වගේ මල් අතුරවනවා. මහ පොළොව කම්පා කරව භාග්‍යතුන් වහන්සේ වඩිනවා. දකින්න ලෝක සත්වයා ආපමණ පහදිනවා. නගර දොරටුවට භාග්‍යතුන් වහන්සේ නගර සීමාවට සිරිපා ධාතුව තබනකොට ඒ මුළු නගරයටම බුද්ධ රශ්මිය පැතිරෙනවා. ගස්වල ගල්වල වහලවල ගෙවල්වල බිත්තිවල මිනිස්සුන්ගේ ශරීරවල පවා සවනක් ගන බුද්ධ රශ්මි ජාලා දකින්න ලැබෙනවා. පතිත වෙලා අශ්වය හේෂාරාව කරනවා, ඇත්තු කුංචනාද කරනවා, කුරුල්ලෝ නාද කරනවා. සඳහන් කරනවා රජගහ නුවරට සවැත් නුවරට භාග්‍යතුන් වහන්සේ වඩිනකොට 18 කෝටියක් රජගහ නුවර ජනතාව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පූජා වස්තුවක් අතේ නැතුව නම් එළියට බැස්සේ නැහැ කියලා. ඒ තරම් පූජා කළාද, ඒ තරම් පිළිගත්තද? භාග්‍යතුන් වහන්සේට පූජා කරන හැම දෙයක්ම ලෝක සත්වයට අනුකම්පාවෙන්ම භාග්‍යතුන් වහන්සේ ඉවසුවා. පින්නතුනි, ඒ වඩිනකොට ශරීර ධාතුවෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදෙන්න පටන් ගන්නවා. මේ බුද්ධ රශ්මිය විහිදෙනකොට හරියට නිකන් විදුලි කොටනවා වගේ විහිදෙනවා කියලා සඳහන් කරනවා. හිරු දහසක් යම් තැනක පෑවුවද, සඳු දහසක් යම් තැනක එකට පෑවුවද කොහොම එළියක් තියෙනවද? බුද්ධ ශරීරයෙන් බුද්ධ රශ්මිය විහිදෙනකොට ඒ තරම් එළියයි කියලා සඳහන් කරනවා. බුද්ධ රශ්මියක් විහිදෙනකොට හිරු දහසක් සඳු දහසක් පෑවුවා වගේ එළියයි. ඒ විතරක් නෙමෙයි, නික්මෙන හැම ෂඩ් වර්ණ රශ්මියක්ම බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනවා කියලා සඳහන් කරනවා. ශරීරයෙන් නික්මිලා ශරීර ධාතුව 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා නාබතල් කඳන් පොල් කඳන් වගේ විශාල වෙමින් බුද්ධ ශරීරයෙන් ඈතට විහිදිලා යනවා කියලා සඳහන් කරනවා. ශරීර ධාතුව ප්‍රදක්ෂිනා කරනවා කියලා සඳහන් කරාම සමහර වෙලාවට කෙනෙක් හිතුවා භාග්‍යතුන් වහන්සේ මග වඩිනකොට සිනහවක් පහළ කළොත් පිටිපස්සෙන් වඩින ආනන්ද ස්වාමින් වහන්සේ වේවා වෙනත් භික්ෂූන් වහන්සේලා වේවා භාග්‍යතුන් වහන්සේ ඉදිරිය බලාගෙන සිනහ පහළ කළ බව කොහොමද දන්නේ කියලා. සිනහ පහළ කරනවා කියහම හඬ නගලා සිනහ පහළ කරන්නේ නැන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ හඬ නගන්න එපා කියලා. සිනහ වෙනවා නම් සිනහ වෙන්න හේතුවක් අපිට නැහැ. ධර්ම කාරණාවක් දැනිලා
ධර්ම කාරණාවක් වැටහිලා ඒ ධර්ම කාරණාව අවබෝධ වීමේ ප්‍රීතිය වෙනුවෙන් යන්තම් දත්වල අග විතරක් පෙන්නලා මද සිනහවක් දක්වන එක අගේ කළා මිසක් කොක් හඬලා සිනහස හිමක් කොහොමත්ම බුද්ධ ශාසනය අගේ කරලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ දත් පෙන්නලා හඬ නගලා යම් කෙනෙක් hina වෙනවා නම් ඒක කුමාරයන්ගේ වැඩක්, පුංචි ළමයින්ගේ වැඩක් කියලා. කෝමාරික මිදම් භික්කවේ දන්ත විදංසගං හසිතං. දත් පෙන්නලා hina වෙන එක පොඩි දරුවන්ගේ වැඩක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කරනකොට හඬක් ඇහුනෙත් නැත්තම් මේ පිටිපස්සේ වඩින භික්ෂූන් වහන්සේලා කොහොමද දැක්කේ සිනහ පහල කළ බව? අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ පිළිතුරක් ලබලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ තොල්පෙති යන්තම් විවර වෙනවත් එක්කම දන්ත ධාතුන්ගෙන් ගලන සුදු බුදුරැස් ශීර්ෂ ධාතුව 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කළ බව එතකොට අපි දැනගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ගමනේ තරම් ආශ්චර්යයි. ඉතින් මේ විදිහට අප්‍රමාණ බුද්ධ ලීලාවෙන් ශෝභමාන වෙමින් කිනි කඳක් වගේ බැබලි භාග්‍යවතුන් වහන්සේ සුමන ඉස්සරහ පිටට වඩිනකොට සුමන කල්පනා කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරගන්න මට තිබුණා නම් කොයි තරම් වටිනවද කියලා. සුමන ළඟ වෙන පූජා වස්තුවක් නැති නිසා සුමන කල්පනා කළා සෑම උදෑසනකම මේ මල් නැලියට අරගෙන එනකන් බිම්බිසාර රජුරු බලාගෙන ඉන්නවා. මේක රජුරවන්ට පූජා කරන මල් ටික. මේක රජුරවන්ට ඕනෙමයි. නමුත් මට වෙන පූජා වස්තුවක් නැති නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න තිබුණොත් මම හරි කැමතියි කියලා සුමන කල්පනා කළා. පිනතුනි සුමන නැවත කල්පනා කරනවා රජුරවන්ට මල් ගෙනිච්ච නැත්තම් මට දඬුවම් කරන්න පුළුවන්. රජුරවන්ට මල් ලැබුණේ නැත්තම් රජුරු මම රාජ්‍ය සේවයෙන් පහ කරන්න පුළුවන්. සිරගත කරන්න පුළුවන්. වෙනත් කරදරයකට ලක් කරන්න පුළුවන්. ඒ නිසා සුමන දෙලවක් අතර අතරමං වුණා. ජීවිතේ පවා නැති කරන්න පුළුවන් රජුරුවන්ගේ මල් ටික නොගෙනිච්චොත් රාජාඥාව ක්‍රියාත්මක නොකළොත්. සුමන නැවත කල්පනා කළා මේ මල් රජුරුවන්ට ගෙනහිල්ලා දුන්නත් මට සොච්චං මුදලක් ලැබෙනවා. ඒ මුදල එදිනෙදා ජීවිතේ යන්තම් ඒ මුදලින්ගේ ගැට ගහ ගන්නවා. නැවත ආපහු මම මේ සේවයට එනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරගත්තොත් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සසර අප්‍රමාණ සැප විපාකම මට ලැබෙනවා. අද මල් නොලැබුණාම බිම්බිසාර රජුරුව මාව මරණයට පත් කළත් මට කමක් නැහැ. දස පාරමිතා සම්පූර්ණ කරලා මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ එකක් ඒ වෙනුවෙන් අපරිමිත කැපකිරීම කරලා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේ වෙලාවෙත් පිණ්ඩපාතේ වඩින මගේ බුදුරජාණන් වහන්සේට මේ සුවඳ සමන් මල් පූජා වේවා කියලා කල්පනා කළා. මරුවත් කමක් නැහැ කියලායි සුමන කල්පනා කළේ. සුමන භාග්‍යවතුන් වහන්සේ වඩින දිහාවට මල් අරගෙන ඉහළට විසි කළා. සුමනගේ ශ්‍රද්ධාව අපරිමිත බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය හේතුවෙන් සුමන විසි කරපු මල් භාග්‍යවතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් වියනක් වගේ හැදුණා. සුමනට හරි සතුටුයි. සුමන තවත් මල් භාග්‍යවතුන් වහන්සේ දිහාට විසි කළා. පිටුපසින් දෙපසින් ඉහළින් භාග්‍යවතුන් වහන්සේ වට කරගත්ත මල් තිර වගේ මේ මල් එකිනෙක අමුණලා පහළට එල්ලුවා වගේ
නූල් නැතත් බුද්ධානුභාවයෙන් මල් තිර හැදුන කියලා සඳහන් කරනවා. මේක දැකපු මිනිස්සු ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා සාදුකාර පවත්වනවා. මහජනයා දැක දැක සතුටු වෙන්නත් ඒ තුලින් සුමනගේ චිත්ත ප්‍රීතිය වැඩි වෙන්නත් භාග්‍යතුන් වහන්සේ ඒ මල් වියන යටින් ප්‍රධාන මාර්ගයෙන් වැඩම කළා. සෑහෙන දුරක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් සුමන ගමන් කළා. අප්‍රමාණ සතුටුයි සුමන මගදී නතර වෙලා හැරිලා ගෙදර ගියා. සුමන දැකපු සුමනගේ බිරිඳ ඇහුවා කොමල් කියලා. සුමන සඳහන් කළා බුද්ධ පූජාවට තිබ්බ බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා. රජ්ජුරුවන්ට මල් නොගෙනිච්චොත් දඬුවම් විඳින්න වෙන්නේ නැද්ද කියලා ඇහුවා. සුමන කිව්වා දෙන ඕනෑම දඬුවමක් බාර ගන්න බලාපොරොත්තු වෙනුයි මම මල් පූජාව කළේ කියලා. සුමනගේ බිරිඳ කල්පනා කළා මේ අඥාන මිනිස්සයා කරලා තියෙන වැඩි. කරපු වරදට දඬුවම් ඔහුම ලබනවා මිසක් ඒ දඬුවමට මම සුදුසු වෙන්නේ නැහැ. දරුවොත් අඬ ගහගෙන රජ්ජුරුව ළඟට ගියා. සුමනගේ බිරිඳ දැකලා රජ්ජුරුව කතා කළා. හේතුව මොකක්ද කියලා විමසුවා. ඒ සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේට අරගෙන ආපු මල් අර අඥාන පුජ්‍යලයාද බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ස්වාමීනි ඔබ වහන්සේට මල් නොගෙනපු නිසා ඔබ වහන්සේ යම් දඬුවමක් කරනවා නම් සුමනටම දඬුවම් කරන්න. මටත් මගේ දරුවන්ටත් දඬුවම් කරන්න එපා. අපි දැන් සුමනගේ නෙමේ මම සුමන අත්හැරලම යාවි කියලා. මේ අඥාන කාන්තාවගේ හැටි කියලා කල්පනා කරපු රජ්ජුරුව ඇයට ආපහු ගෙදර යන්න කිව්වා. සුමනට මුණ ගැහෙන්න කියන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ මාර්ගයේ දිගේ වැඩම කරලා රාජමාලිගාවට වඩින්න රජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් සූදානම් වුණා. මොකද අර කාන්තාව පිටත් කරපු ගමන් මේ අසිරිය බලන්න භාග්‍යතුන් වහන්සේ දකින්න බිම්බිසාර රජ්ජුරුවත් මාලිගාවෙන් පිටත් වුණා. ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච රජ්ජුරුව භාග්‍යතුන් වහන්සේ දහවල් දානෙට මාලිගාවට වැඩම කරව ගත්තා. ස්වාමීනි මාලිගාව ඇතුළට වඩින්න කියහම අපේ බුදුරජාණන් වහන්සේ එළියේ වැඩ ඉන්න කැමැත්ත දැක්වුවා. මොකද මල් වියන දැක දැක සදහැවතුන්ට පින් සිද්ධ කරගන්න. මේ වෙලාවේ බිම්බිසාර රජුරෝ බුද්ධ ප්‍රමුඛ 500ක් දෙනා වහන්සේට වැඩ ඉන්න වහාම ශාලාවක් හැදෙව්වා. මොනතරම් තාක්ෂණයේ දියුණුද, මොනතරම් මිල මුදල් සේවකයෝ දැසිදස්සු ඉන්නේ නැද්ද. භාග්‍යතුන් වහන්සේ රජමැදුරට වදින කොටත් 9:09 වෙලා තියෙන්නේ ඇති. 10:11 වෙනකොට දහවල් දන් වළඳන්න ශාලාවක් හදලා නිමා කෙරෙව්වා කියන එක අපි වගේ අයට කවදාවත් හිතන්න බැරි දෙයක්. අතීතය අපිට වඩා කොච්චර දියුණුද කියන කාරණාව පෙන්වන තවත් එක සාධකයක් පින්නතුනේ එතන තියෙනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරපු දානි 500ක් භික්ෂූන් වහන්සේලාට දම් පූජා කළා. භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා රජුරවන්ට අනුශාසනා කළා. සුමනේක භාග්‍යතුන් වහන්සේ කතා බහ කළා. සුමනගේ ක්‍රියාව ගැන භාග්‍යතුන් වහන්සේ සතුට ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මොහු අද අපිට මල් විතරක් පූජා කළා නෙමෙයි, මොහු අද අපට ඔහුගේ ජීවිතයත් පූජා කළා කියලා. මේ මලුත් එක්ක ඒකේ ආනිසංසය නිසා සංසාරේ මේ තරම් සැප විඳිනවා. මේ ජීවිතේ මේ තරම් සුවයටපත් වෙනවා. සසර පුරා සැප විඳිමින්ම අවසානයේ සුමන නමින් පසේ බුද්ධත්වයේ ලබන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. සුමන ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වුණා. බිම්බිසාර රජුගේ සුමනට බොහෝ සැලකිලි සත්කාර දැක්වුවා. සුමනට විශේෂ භාර්යාවන්ද රජුරු විසින් ලබලා දුන්නා. මෙලව සුමනට බලාපොරොත්තු වෙන උතුම් සැපයක් ලැබුණා.
පරලෝකගත ජීවිතයේ සුමන සැපයෙන් සැපයට පත් වුණානෝ අනුමානයි. අපේ භාග්‍යතුන් වහන්සේ ওই කාරණාව මුල් කරගෙන තමයි අර අපි මුලින් සඳහන් කරපු ගාථා රත්නේ දේශනා කොට වදාළේ. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යමෙක් සතුටු හිතෙන වැඩක් කරලා සතුටු වෙලා සතුටින් සතුටට පත් වෙනවද? යම් කටයුත්තකින් සැපයක් ලබනවද? සැපයෙන් සැපයට පත් වෙනවද? ඒකයි මේ ලෝකයේ උතුම්. සුමන අරගෙන ගියපු මල් බිම්බිසාර රජුරවන්ට පූජා කළා නම් සුමනට මුදල් විතරක් ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේට මල් පූජා කරපු නිසා සුමන සසර මොන තරම් සුවපත් කරගත්තද අපිට ඒක තේරෙන්නේ නැති තරම්. ආන්ගේ නිසා දේශනා කළා අනුතප්පති. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති. සඳහන් කළේ පසිතැවිලි වීම, සිත ප්‍රමුදිත වීම, මේ කියන කාරණාවල් වලින් ප්‍රමුදිත බවම වටිනවා. පසුතැවිල්ල කියලා සඳහන් කරාම යමෙක් යම් කටයුත්තක් කරලා ඒ කටයුත්ත පිළිබඳව නැවත නැවත ආවර්ජනය කරනකොට ඇති වෙනවා නම් පින්නතුනි හිතේ පසුතැවීමක්. එහෙනම් තමන්ගේ කාරණාවෙන් කාර්යයෙන් බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම තමන් වැඩක් කරලා නිමා වෙච්චහම ඒක දිහා බලලා හිත සතුටු වෙන්න පුළුවන් හැකියාවමයි තියෙන්න ඕනේ. සතුටක්මයි තමන් තුළ උපදින්න ඕනේ. තමන් කරපු වැඩේ ගැන කල්පනා කරනකොට දුකක් ඇති වෙනවා නම් ඒක පිනක් බවට පත් වෙන්නේ නැහැ. කනගාටුවක් පසුතැවිල්ලක් ඇති වෙනවා නම් ඒක පිනක් බවට පත් වෙන්නේ නැහැ. කළ දේ ගැන කල්පනා කරලා හිත සතුටුමයි වෙන්න ඕනේ. සතුටු හිතෙන වැඩමයි කරන්න ඕනේ. සතුට හිතෙන වැඩ කියලා කියහම පින්නතුනි අපිට මේ ලෝකේ හුඟක් දේවල් වලින් සතුටු වෙන්න පුළුවන්. හතුරා මරලත් සතුටු වෙන්න පුළුවන්. ඌරට වෙඩි තියලා සතුටු වෙන්නත් පුළුවන්. තවත් අපරාධයක් කරලා සතුටු වෙන්න පුළුවන්. හොරකම් කරලා සතුටු වෙන්නත් පුළුවන්. නමුත් ඒ සතුට දීර්ඝ කාලීන නෑ. ඒක ඊටා తాවකාලික සතුටක්. මෙතන සඳහන් කරන්නේ දිගු කාලීන සතුටක් කියන්නේ. නොමියෙන සතුටක් පිළිබඳව. උපන් දවසේ ඉඳලා මැරෙනකන් තියෙන සතුටක් කියන්නේ. ඒ කියන්නේ සතුට උපන් දවසේ ඉඳලා අපි මැරෙලා යනකන් හිතන මොහොතක් ගානේ ප්‍රීතියෙන් පිනා යන්න පුළුවන් සතුටක් මෙතන වටිනවා. එන සඳහන් කළා පසුතැවිලි නොවෙන්නට ඕනේ කියලා. හැම වෙලාවෙම කරන ක්‍රියාව ගැන සතුටක්ම තියෙන්න ඕනේ. ඒ සතුට පුජ්‍යලයාගේ එළව මෙලව දෙලවම සුවපත් කරනවා. ඒ නිසයි සඳහන් කළේ තමන් කරන යම් ක්‍රියාවක් වෙත්නම් ඒ ක්‍රියාව හරියටම කරන්න කියලා. අඩුපාඩුවක් නැතුවම කරන්න. කුඩාවට කළාට කමක් නෑ, සුළුවට කළාට කමක් නෑ, කරන ටික හරියට. කෙනෙක් ලක්ෂ ගාණක් වියදම් කරලා පින්කමක් කරන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා ලක්ෂ ගාණක් වියදම් කරලා පින්කමක් කළාට ඒ පින්කම මනාව සැලසුම් කරලා නැත්තම්, සකසලා නැත්තම්, පිළියෙල කරලා නැත්තම් ඔහුගේ මුදල් අපරාධ වියදම් වෙලා විතරයි තියෙන්නේ. හැබැයි තවත් කෙනෙක් පස්සේ මනාව සකසලා පිළියෙල කරලා දන් දුන්නහම අර පුජ්‍යලයත් ඒ දානෙ දිහා බලහම ඔහුට මතක් වෙන්නෙම තමන් කරපු පින්කම ගැන. මටත් කොච්චර හොඳට කරන්න තිබුණද මං වියදම් කරපු තරම් වියදම් නොකරත් මේගොල්ලෝ මේ තරම් හොඳට කරනවා නම් මගේ පින්කම මෙච්චර හොඳට කෙරුන්නේ නෑ නේද? එහෙනම් ඒ ලක්ෂ ගානම වෙනුවෙන් අද ඔහු දුක් වෙනවා. ඒ ලක්ෂ ගාන වියදම් කරලා සතුටක් නෙමෙයි ලැබලා තියෙන්නේ. දුකක් වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් කරලා තියෙන්නේ. අන්න ඒකයි සඳහන් කළේ හැම වෙලාවෙම පසුතැවිලි නොවෙන්න වැඩ කරන්න කියලා. කරන දේ හරියටම කරන්න ඕනේ.
පසු තැවිලි ඇති වෙන දේවල් නොකරම ඉන්න ඕනේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා අනුතප්පති. පසු තැවිලි නොවෙන්න ඕනේ. පතීතෝ සුමනෝ පින්නතුනි සඳහන් කළා සොම්නස සතුට හැම වෙලාවෙම රැඳිලා තියෙන්න ඕනේ කියලා. මනා සතුට. සතුටින් පිරිච්ච ජීවිතය මෙලව සුවපත් කරගන්න හේතු වෙන ජීවිතය. භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ දේශනා කොට වදාළේ නිරාමිස ඵලයක්, නිරාමිස සතුටක් හොයාගෙන යන ගමන. එනම් මේ සතුට කියන එක ජීවිතේ හරියට වටිනවා. උතුම් වූ සතුටක් වෙනුවෙන් කරන හැම කටයුත්තක්ම වටිනවා. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති. තංච කම්මං කතං සාදු යමෙක් යම් දෙයක් කරනවා නම් ඒක යහපත් දෙයක් බවටම පත් කරගන්න. හොඳ දෙයක් බවටම පත් කරගන්න අකුසල් වැඩෙන දෙයක් කොහොමවත්ම සම්බන්ධ නොකර ගණ්ඩයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ. පින්නතුනි අකුසලයෙන් වළකින්න හැම වෙලාවෙම වීරිය වඩන්න ඕනේ. කුසලයේ තුල නැඹුරු වෙන්න හැම වෙලාවෙම වීරිය වඩන්න ඕනේ. වීරිය නැති හැම තැනම අකුසල් අපේ ජීවිතේ ග්‍රහණය කරනවා. ඒ නිසා සතුට වැඩෙන දේවල් කරන්න වීරියවන්ත පුජ්‍යලයට ලොකු හැකියාවක් තියෙනවා. සොම්නස කියලා කියන්නේ සතුටට. යස්ස පතීතෝ සුමනෝ. ආන් ඒ සොම්නස එලව මෙලව දෙකම සුවපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ මනාව ගෙන හැර දැක්වුවේ සුමන කරපු අපූර්ව පින්කම පිළිබඳව. පින්නතුනි සුමන විසින් මනාව සංවිධානය කරගත්ත පින්කම. ඒ කියන්නේ මහ කාලයක් අරන් සංවිධානය කරපු පින්කමක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දැකලා චිත්ත ප්‍රීතියෙන් කරගත්ත පින්කම. සුමන දන් දුන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේම සඳහන් කළා. මල් පමණක් නෙමෙයි ජීවිතයක් දන් දුන්නා. ආත්ම පරිත්‍යාගයක් කළා. ආත්ම සන්නීයායතන සරණාගමනේ. ස්වාමීනි මගේ ආත්මය තුනුරුවන්ට පූජා වේවා. මන් තෙරුවන් සරණ යනවා. ඒ වගේ ශ්‍රේෂ්ඨ සරණ යෑමකට සුමන ආරයන්ද වගේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දැකලා යම් කෙනෙක් පැහැදුනා නම් ඒ පැහැදුන ඕනෑම පුජ්‍යලයක් සසර සුවය ලැබුවා මිසක් දුගතිගාමී නූන බව ධර්මයේ මනාව පැහැදිලි කළා. එක සැඬොල් කාන්තාවකට අනුකම්පා පිණිස ඒ ගම හරහා පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා වන්දනා කෙරෙව්වා. භාග්‍යවතුන් වහන්සේ වැඳගත්ත ඒ අය සුගතිගාමී වෙලා උප්පත්තිය ලැබුවා. චිත්ත ප්‍රීතිය නිසා. තවත් මේ වාගේ භාග්‍යවතුන් වහන්සේ දැකලා ප්‍රීතියට පත්වෙච්ච අය ලැබපු ආනිසංස ප්‍රමාණයන් ධර්මයේ බොහෝසේ සඳහන් වෙනවා. ඔබත් ඕන තරම් ජීවිතේ පින්කම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය. පින්කම් කරන්න අදහස් තියෙන අය, පින්කම් කරපු අය ඒ පින්කම් හරියටම කරනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ තාමත් ජීවමානව වැඩ ඉන්න බව දැනගෙන ඒ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ උදෙසාම සිද්ධ කරගන්නවා නම් ඔබ රැස් කරගන්න කුසලයේ අසීමාන්තිකයි. විහාරස්ථානයක වේවා, නිවසක වේවා, අද කරන සම්බුද්ධ පූජාව. පින්නතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේ අද අපේ ගෙදරට වඩිනවා කියලා හිතුවොත් කොහොම කටයුතු කරන්න වෙයිද? අපේ ගෙදර මගුල් ගෙදරක් තියෙනවා නම්, මංගල ගෙදරක් තියෙනවා නම් අපි කොයිතරම් අස්පස් කරනවද, සුද්ධ පවිත්‍ර කරනවද, පිරිසිදු කරනවද? දාන ගෙදරක් තියෙනවා නම් අපි කොහොම කටයුතු කරනවද? එහෙනම් අද ඒ සියල්ලන්ටම වඩා, දෙවියන්ට බඹුන්ට වඩා අති උත්තම වූ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ කරගන්න හදන පූජාව
භාග්‍යතුන් වහන්සේ වඩින නිසා කොයි විදිහට සකසා ගත යුතුද? පරිසරයේ මොන විදිහට පිළියෙල කරගත යුතුද? මේ කරුණු ගැන හිත හිතා යම් කෙනෙක් යම් පූජාවක් සැලසුම් කරගන්නවා නම් ඒ වාගේ පින්කම් ඉවර වෙච්චාම හිතේ ඇති වෙන සතුට මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරගන්න බැරි තරම් පුදුමාකාර සතුටක්. ඒ සතුටයි මෙතන අගය කරන්නේ. ඒ සතුට ගැනයි මෙතන කරුණු පැහැදිලි කරන්නේ. මෙලොව යහපත් දේවල් කරලා සතුටටපත් වුනහම ඒ සතුට ජීවිතේ පුරාම පවතිනවා මරණාසන්න වෙලාවේ. නමුත් විශේෂයෙන් මතකයට එනවා තමන් කරපු සුවිශේෂී පින්කම්. එහෙම සුවිශේෂී කාරණාවකුත් ඉස්මතු කරගෙන නම් යමෙක් ජීවිතෙන් සමුගත්තේ ඔහු ඒකාන්තයෙන් යහපතක් සුගතියක් කරා ගමන් කළා කියන කාරණාව අපිට බොහෝසේ සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න චිත්ත ප්‍රීතිය කොයිතරම්ද කියලා සඳහන් කළා එක තැනක. කසින භාවනා වඩලා මුළු ජම්බු දීපය වටේම බලන්න පුළුවන් තරම් ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් තියෙන ආලෝක සංඥා උපදවන්න පුළුවන් කෙනෙක් කරපු පින්කම ගැන කල්පනා කරලා යම් සතුටක් ලබනවද? යම් ප්‍රීතියක් ලබනවද? ඒ කසින මණ්ඩලයෙන් මුළු ජම්බු දීපයම බලන්න තරම් කසිනේ ආලෝකයේ පතුරවන්න එයා කොයි තරම් ඒ පුද්ගලයා මහන්සි වෙන්නේ නැද්ද? ඒ අති උතුම් තැනට එන්න. සඳහන් කළා මුළු දඹදිව පුරාම කසින මණ්ඩලයේ ආලෝකයේ පතුරවන්න පුළුවන් තරමට කටයුතු කරලා තිබුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව යමෙකුගේ හිතේ විදුලි කොටන තරම් සුළු මොහොතක ඇතිවෙන චිත්ත ප්‍රීතියද ඊට වඩා ඊටම වටිනවා කියලා මුළු දඹදිව තලයටම වඩා ඒ චිත්ත ප්‍රීතිය වටිනවා කියලා සඳහන් කළේ. එහෙමනම් පැහැදුනහම එච්චර ආනිසංස ලැබෙනවා නම් ශාසනයට බැහැගත්හම කොච්චරනම් ආනිසංස අපිට ලැබෙයිද? කොයිතරම් සසර සුවපත් කරගන්න පුළුවන් වෙයිද? ඒ නිසා කරන කියන යහපත් කටයුතු සතුට සිතින් යුක්තව සම්පූර්ණ කරලා නිවැරදිව සම්පූර්ණ කරගෙන අපූර්ව ජීවිතයක් ගොඩනගා ගන්න අපි හැම කෙනෙක්ම පින්නතින් කල්පනා කරන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේ මේ චිත්ත ප්‍රීතිය පිළිබඳව කරුණු දක්වහම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඒ තරම් ශ්‍රේෂ්ඨයි. අග්ගප්පසාද ආදී සූත්‍රවල කරුණු මනාව දක්වලා තියෙනවා. තවත් හිතේ උපදින පැහැදීම ගැන මෙලොව උපන් පුද්ගලයා යහපත් කටයුතු කරලා සුගතිගාමී ජීවිතයක් හොයාගත්තේ නැත්නම් දුගතිගාමී ජීවිතේ මොනතරම් භයානකයිද? මෙතන දුගතිය කියලා සඳහන් කරාම නරක, තිරිසන්, പ്രേත, අසුර මේ කාරණා හතර දක්වහම නරකය කියලා කිවි පින්නතුනි නිරයට. තිරිතං പ്രേත අසුර අපි දන්නවා. නිරය මේ ලෝක හතරේ භයානකම තැන. අති දීර්ඝ ආයුෂ. මෙතෙකයි නිමක් නැති වද හිංසා. බාලපණ්ඩිත දේවදූත ආදී සූත්‍රවල නිරය ගැන කරුණු සඳහන් කරලා තියෙනවා. එමනම් පින්නතුනි පල්හැම නිරය මට්ටම සඳහන් කළේ සංජීවය කියලා. පල්හැම නිරය මට්ටම. ඊළඟ නිරය කාල සූත්‍රය. ඊළඟ නිරය සංඝාතය. සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. නිරය මට්ටම් 8ක් දේශනා කළා. දිව්‍ය ලෝක 6ක් ගැන දේශනා කළා. එනතුනි සදිව්‍ය ලෝකයක් ගැන කරුණු දක්වපු භාග්‍යතුන් වහන්සේ
මේ දිව්‍ය ලෝකවල ආයුෂ පිළිබඳවත් කරුණු දක්වනවා. අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ චාතුම් මහරජකේ. මනුස්ස ලෝකේ ඉඳලා යදුන් 42000 කුඩින් පිහිටවලා තියෙන බව සඳහන් කරනවා. චාතුම් මහරජික ආයුෂ ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් කල්පනා කරලා බැලුවොත් අවුරුදු 90ක් බව දේශනා කරනවා. මනුස්ස වර්ෂ වලින් අවුරුදු 90ක්. ඊළඟට පින්නතුනි දේශනා කළා නිරේ ආයුෂ ප්‍රමාණයෙන් මේ 90 මේ නිරේට එක දවසයි කියලා. 90 වුණා 360ක් අවුරුද්දයි එවන් අවුරුදු 500ක් සංජීවයට ආයුෂ. ගණනින් කිව්වොත් බිලියන 1620ක් විතර සංජීවී ආයු ප්‍රමාණය. ඒ අඩුම ආයුෂ තියෙන අපාය ආයුෂ අනික් හැම අපායක්ම මීට වඩා වැඩි. කාල සූත්‍රයේ ආයු ප්‍රමාණය ඊටාම දීර්ඝයි. කාල සූත්‍රයේ ආයු ප්‍රමාණය ගැන සඳහන් කරාම දෙවෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 3,60,00,000යි. එහෙමනම් කාල සූත්‍රයේ ආයු ප්‍රමාණය 3,60,00,000ක් කාල සූත්‍රයට එක දවසයි. 3,60,00,000 වුණා 360ක් කාල සූත්‍රයට අවුරුද්දයි. එවන් අවුරුදු දහසක් පමණ කාලයක් මේ කාල සූත්‍රයේ කියන නිරේ අවශ්‍ය තියෙනවා. පිනතින් එහාට යන්න මෙහි ආයු ප්‍රමාණයන් ඉතා දීර්ඝයි. එහෙනම් සසර මොනතරම් භයානකද? වැටුනොත් දුගතියට සුගතිගාමී වෙන්නද? ඒ නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ආන්ගේ සතර අපායන් සත්‍යය මුදව ගණ්ඩයි ලෞතර බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ. සත්‍යයට අනුකම්පා කරන්නේ සතර අපායන් ගොඩට යන්නයි. බුද්ධෝත්පාදය ඊ타ත්ම දුර්ලභයි. මේ සර්වඥතා ඥානය බොහෝ දෙනාට ප්‍රශ්න සහිතයි. පිළිගන්න බැරි, විශ්වාස කරන්න බැරි අය ඕන තරම් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමාණාත්මක කරන්න කල්පනා කරපු අය ඕන තරම් ඉන්නවා. මෙච්චර ප්‍රමාණයයි කියලා. නමුත් සීල සූත්‍රයෙන් සඳහන් කරන්නේ ප්‍රමාණය කරන්න බැරි බවයි. භාග්‍යතුන් වහන්සේ කිසිසේත්ම ප්‍රමාණය කළ නොහැකි බව. බ්‍රහ්ම භූතං අතිතුලං තුලනය කරන්න බෑ, ඉක්මවන්න බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය. ආන් ඒකයි සඳහන් කළේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම ගුණවතුන් ලෝකේ ඉන්න බෑ වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැවින්ම එහෙමයි, පරම දුර්ලභයි. නමුත් එවන් උත්තමයෝ අතිශය කලාතුරකින් පහළ වෙනවා. ආන් ඒ වාගේ ශ්‍රේෂ්ඨ උත්තම සම්මා සම්බුද්ධ රතනයේ පරාමර්ශනය කරගෙන අපිට ඕන තරම් ගුණ පුරන්න පුළුවන්, පින් කරන්න පුළුවන්. ලෞතර භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා තියෙන මෙවන් අවධියක යමෙක් පිනට දහමට යොමු නොවි නිකාම කාලේ මර ජීවත් වෙනවා නම් ඒක සසර හැටි. අවාසනාවන්ත ජීවිත ඒක සංසාරේ හැටියක්. ඒකයි සංසාරේ මෙච්චර දික් වෙන්නේ. නමුත් පින්නතින් ප්‍රඥාව තියෙන අය මේ බුද්ධෝත්පාද කාලයෙන් ලබා ගන්න ප්‍රයෝජනය ඊටාම ඉහළයි. සසර සුවපත් කරගන්න කටයුතු කරන අය, සසර ගිනි නිමා ගන්න කටයුතු කරන අය, කෙලෙස් රෝග සුවපත් කරගන්න කටයුතු කරන අය ලෞතර බුදුරජාණන් වහන්සේට අපරිමිත ගෞරවයක් දක්වන අය. මග පෙන්වලා තියෙනවා අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීම පමණයි කියන කාරණාවට දිවිහිමියෙන් එළඹෙන්න උත්සාහ කරන අය. ආන් ඒ නිසා මේ වාගේ උතුම් අවස්ථාවක, මේ වාගේ උතුම් ජීවිතයක ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ කැප කරපු අය කවදාවත් පාඩුවක් නම් ලැබුවේ නැහැ. තුනුරුවන් සරණ යනකොට
බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරපු අය ඉන්නවා. ආත්ම සන්නීය ආයතන සරණාගමනේ. තත් පරායන සරණාගමනේ. පනිපාත සරණාගමනේ. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ. සරණ යන ක්‍රම 4ක් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. ආන්ගේ නිසා මේ ක්‍රම 4න් සුදුසුම ක්‍රමයෙන් බුදුන් සරණ යන එක මේ ලෝකේ ඉපදිචා ඉන්න හැම කෙනෙක්ම ලබන උතුම්ම ලාභයයි කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. යමෙක් බුදුන් සරණ ගියා නම් දහම් සඟුන් නිකම්ම සරණ ගියා වෙනවා. යමෙක් බුදුන් සරණ ගියා නම් ඔහු සතර අපායෙන් මිදුණ වෙනවා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ අපායට. පහාය මානුසන් දේහං මේ මනුස්සකයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම දේවකායන් පරිපූර්ණසන්ති. ඔවුන් සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. කවුද? බුදුන් සරණ ගියපු අය. අපි පින්නතුන් ඔබත් කල්පනා කරන්න ඕනේ මගේ ජීවිතේ මේ වෙනකොට මම බුදුන් සරණ ගිහිල්ලාද? හැබැවින්ම මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලාද? බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලබන්නෙක් බවට පත් වෙලාද? කරුණා දැලට හසු වුණ පුද්ගලයෙක් බවට පත් වෙලාද? කියන කාරණාව වහවහා මෙනෙහි කරලා වහවහා තුනුරුවන් සරණ ගිහිල්ලා ලබාගත් උතුම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හැබැයි සාධාරණයක් කරන්න හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන්න ඕනේ. මම මුලින් සඳහන් කළා බුදුවරු ලෝකේ නිතර නිතර පහළ වෙන්නේ නැහැ. කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුවරු ලෝකේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මේ මහා භද්‍ර කල්පයේම මෛත්‍රී නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන බව මේ පින්නතුන් අහලා තියෙනවා. පින්නතුනි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ලෝකය මහා කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශූන්‍ය බවයි සඳහන් වෙන්නේ. ඒ තරම් ශූන්‍ය කල්පයක උප්පත්තිය ලැබලා කවදනම් ධර්මයේ දකින්නද? එහෙම කාලයක් කොයි තරම් සසර දුක් විඳින්න වෙයිද? මහා කල්ප අසංඛ්‍යයක්. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ හෝ අත් නොහැර මේ සසරින් එතර යන්න ඔබට වීරිය වඩන්න අනුශාසනා කරනවා වගේම නමුත් උතුම් ශාසනයක් ලැබිලා තියෙන මොහොතක තවත් දිහාවකට නොයන්න වීරිය වැඩි යුතුමයි. මේ ශාසනයෙන් කොහොම හරි එතර යන්න යමෙක් වීරිය වඩනවා නම් ඔහුට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟින් හරි එතර යන්න පුළුවන් වෙයි. ආන් එහෙම වීරියක් තියෙන්න ඕනේ. යම් කෙනෙක් ඒ තුනක් ගන්න වීරිය වඩනවා. තව කෙනෙක් ඒකාන්තයෙන්ම B3ක් ගන්න වීරිය වඩනවා. හැබැයි B3ක් ගන්න වීරිය වඩපු කෙනාට B3ක්වත් හම්බ වෙන්නේ නැහැ. B3ක් ගන්න නම් බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම A3ක් ගන්න වීරිය වඩන්න වෙනවා. එතකොට B හම්බ වෙයි. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයක මේ බුද්ධ ශාසනයම සංසාරي කෙරවල කරන්න වීරිය වඩමු. නමුත් ප්‍රාර්ථනාවක් ගොනු කරනකොට සමහර අය වගේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණය අවබෝධ කරගන්නයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊ타ම ඉක්මන් භවයක කියලා කියහම මේ භවයේ වෙන්නත් පුළුවන්, ඊළඟ භවයේ වෙන්නත් පුළුවන්, තව ආත්ම භව 100 ගානකදී වෙන්න පුළුවන්. නමුත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නයි අපි හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. එහෙමනම් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට ඒ සඳහා මඟ දේශනා කළා. එහෙම ප්‍රාර්ථනා කරාම මේ ශාසනය බැරි වුණොත් ඊළඟ ශාසනයෙන්, ඊළඟ ශාසනය බැරි වුණොත් ඊළඟට හම්බ වෙන පළමුවෙනි ශාසනයෙන් හෝ ඉදිරියට යන්න පුළුවන් ඊටාම ඉක්මන් භවයක කියලා තිබ්බහම. ආන්ගේ නිසා
නිවැරදිවම සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරන්න ලැබිච්ච අවස්ථාවේ සතුටු වෙන්න පුළුවන් පින්කම් කරගෙන පසු තැවෙන දේවල් කරන්නේ නැතුව ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වෙලා මරණාසන්න වෙලාවේ අවසන් සිත චුති සිත මේ දේවල් මේ ඒ අවස්ථාවලට සතුටින්ම මුහුණ දීලා පිරිසිදු සිතින්ම සතුටු සිතින්ම මෙලව අත්හරින්න යම් පුජ්‍යලයකට පුළුවන් වුණොත් ආන් ඒ පුජ්‍යලයා සැබෑ සදාකාලික සුවයෙන් සුවයටපත් වෙන්න සුදුසු පුජ්‍යලයක් බව මනාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පැහැදිලි වෙනවා. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම සම්පූර්ණ කරගෙන දස දාන වස්තුයෙන් පෝෂණය වෙලා දස කුසල සම්පත්තියෙන් දියුණුවෙන් දියුණුවටපත් වෙලා කටයුතු කරන හැම පුජ්‍යලයක්ම මෙලව ලොකු ලාභයක් ලැබපු අය. මෙලවට සාධාරණයක් කරගත්ත අය. එහෙනම් ඔබ හැම කෙනෙක්මත් ඒ උතුම් සාධාරණයේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ශ්‍රේෂ්ඨ ජීවිතයක් නිමා කරන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගෙන සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගෙන කටයුතු කරන්න නම් සම්බුද්ධ ශාසනය පරාමර්ශනය කරගෙන තුනුරුවන් ගරු කරමින් තුනුරුවන් විශේෂී නොයෙක් ආකාරයේ පුද පූජාවන් පවත්වමින් ඒවා නිවැරදිවට සම්පූර්ණ කරගැනීමෙන් කටයුතු කරපු පුජ්‍යලයා එලව මෙලව දෙලව සුවපත් කරගත්ත කෙනෙක්. එතෙන්ට යන්න ඔබ ලැබිච්ච ඔබ ලබාපු ශ්‍රේෂ්ඨ ජීවිතයට සාධාරණයක් කරගන්න. උතුම් බුද්ධාන්තරයෙන් හැබැයි ඵලයක් නෙලාපු කෙනෙක් බවට පත් වෙන්න. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ